දරුවනි සුබ සන්ධ්‍යාවක් දුවල පුතාලට මාව ඇහෙනවද? සුබ සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක්. දුවල පුතාලා අපහසුතාවයට ලක් වෙන්නේ නැති නේද? මම අවුගිය සතියේ නම් පුතේ අසනීප තත්ත්වයක් හිටින්ද තමයි පන්තියේ කරන්න බැරි වුණේ. ඊට පස්සේ දාගත්ත නැවත ඔයගලන් දීපු වෙලාව පොඩි වෙනසක් කරා. අද අපි පැය එකමාරක කාලයක් පාඩම සාකච්ඡා කරලා මම බොහෝ දුරට හෙට හෝ අනිද්දා නැවතත් ඔයගොල්ලන්ව මුණ ගැහෙනවා. හරි? අපි තව පැය එකමාරක කාලයක් ඊට පස්සේ ගත කරමු. මේ දවස්වල ටිකක් කාර්ය බහුලත්වයක් තිබුණා, අසනීප තත්ත්වයකුත් තිබුණේ හින්දා තමයි ඔයගොල්ලන්ගේ පන්තිය නියමිත වේලාවට තියන්න බැරි වුණේ. අපි නිර්මාණ පාඩම නේද? ත්‍රිකෝණ නිර්මාණ ගැන තමයි සාකච්ඡා කරේ. දුවල පුතාලා මේ පාඩමේ අභ්‍යාස කරාද? නිර්මාණ පාඩමේ? ඔව් සර්. ඔව් සර් ගෙදර වැඩ අභ්‍යාස කරා. ඔව් සර්. එතනදී ඔයගොල්ලෝ සමදේපාද ත්‍රිකෝණ වලින් හැම එකෙම පහ පහ හදන්න කිව්වා සර්. පහ පහ අදින්න කිව්වා. විෂම පාදත් එහෙමයි නේ. එතකොට ත්‍රිකෝණයක් ගොඩනගෙන්න නම් කියන්නේ පුතේ ඒව හැදුවා වීඩියෝ ඔන් කරලා පෙන්නන්නද? ටෙස්ලේෂ් ඒ කියන්නේ ඔයගොල්ලෝ නිර්මාණය කරා නේද ඒවා? ඔව් සර්. අපි පොඩ්ඩක් බලමු එහෙමනම්. නැත්තම් මම මෙහෙම කරන්න. පුතාලට පුළුවන් අද මම group එක open කරන්න. ඔයගොල්ලෝ WhatsApp group එකට දාන්න. පුළුවන් නේද බොහෝ දෙනෙක්ට? හැමෝටම බැරි වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. පුළුවන් සර් වීඩියෝ ඔන් කරලා පෙන්නන්න පුළුවන්ද? එතකොට පොඩි ගැටලුවක් මතුවේ හරියට බලන්න බැරි වෙයි නේද පුතේ? මෙහෙට හොඳට ගොරවනවා. හොඳටම ගොරවනවා. ඔව් සර් මෙහාටත් හොඳටම කරවනවානේ. ඔව් සර් මෙහෙට හොඳටම කරවනවා. ඔව් සර් ඉතින් එන්නේ වහිනවානේ. ගොරවනවා සර්. ඔව් සර් කොරෝනාත් එක්ක හොඳටම. ඔව් සර් ගොරවනවා. ඒ කියන්නේ දැන් මම මොකද කරන්න ඕනේ? ඈ පන්ති කරගෙන යමු. දැන් ඒ කියන්නේ දැන් ওই කියන විදිහට ඔක්කොටම වහිනවද? එහෙම නෑ. ගොරවනවා සර්. ඔව් සර්. ඔව් සර් කරගෙන අපි මෙහෙම කරමු. දැන් පුතේ ආයි මට වෙලාවක් හොයාගන්නත් අමාරුයි. මම දැන් තව දවසක් ඔයගලන්ට දානවා. මේම කරන්න පුතාලා දැන් අපහසුතාවයෙන් ඒහා සම්බන්ධව අපහසුතාවයටපත් වෙලා ඉන්න අය ඕක දැන් දිගටම කරවන්නේ නැහනේ. පොඩ්ඩක් ඒ වෙලාවට විතරක් අයින් වෙලා පසුව සම්බන්ධ වෙන්න මම රෙකෝඩින් එක දානවනේ. රෙකෝඩින් එක බලන්න ඊට පස්සේ පුතේ. තේරුණාද? අපි එහෙමනම් මේ මම group එක open කරලා තියන්නම්. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ නිර්මාණ ටික ඒකට ඇතුළත් කරන්න. එතකොට මට පුළුවන් නේ ඒව බලන්න. ඔන්න අවස්ථාව දුන්න වෙන දේවල් නෙවෙයි නිර්මාණ වලට අදාළ දේවල් නිර්මාණ ටික දාන්න යා වෙන ඒවා දැම්මොත් මම group එකෙන් අයින් කරනවා. එතකොට අපි දැන් මේක පුතේ සාකච්ඡා කරන්න බෑනේ දැන් මේ නිර්මාණ පාඩමේ ඒවා මම ඉතින් නිර්මාණය කරලම තියෙනවා නේද? ඔයගොල්ලන්ගේ සමදිපාද මේ විෂම පාද මේ දේවල් මතුවෙච්ච ගැටලු තියෙනවා නම් අහන්න බලන්න ඉස්සල්ලා. ඔයගොල්ලන්ට කරගෙන යනකොට මතුවෙච්ච ගැටලු තියෙනවද? අපහසු වෙච්ච තැන්. නෑ සර්. නෑ සර්. නැහැ සර්. නෑ සර්. සර් මම දැන් කියන්නේ පොඩ්ඩක් පළවෙනි අභ්‍යාසයේ උත්තර ටික කියන්න පුළුවන්ද? හරි වැරදි දාගන්න. අපි උත්තර පළවෙනි අභ්‍යාසයේ උත්තර කොහොමද මම කියන්නේ නිර්මාණ නේද තියෙන්නේ ඒකේ. කොහොමද? පළවෙනි අභ්‍යාසයේ මේක එසේ තෝරා ගැනීමට හේතු ලියන්න. කියන්න බලන්න මේකේ ත්‍රිකෝණ නිර්මාණය කරන්න පුළුවන් ඒවා මොනවද කියලා. මොනවද?
පළවෙනි එකෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්ද? ඈ? පුළුවන් පුළුවන් මොකද කියන්නේ? පුළුවන් සර්. ඔව් කුඩාම දෙන්න 5යි 6යි 5යි 6යි 11යි 7ට වඩා වැඩි නේ පුළුවන්. දෙවෙනි එක මොකද කියන්නේ? පුළුවන් සර්. පුළුවන් පුළුවන් දෙවෙනි එක පුළුවන්. මේ පුළුවන්. 4යි 4යි 8යි කොහොම ගත්තත් 4ට වඩා වැඩි නේ. තුන්වෙනි එක බෑස. බැහැස 4යි 4යි 8යි සමාන වෙනවනේ. සමාන වුණාට ගන්න බෑනේ. ඒක ගන්න බෑ. ඊට පස්සේ හතරවෙනි එක බෑස. නෑ සර්. හතරවෙනි එක බැහැස බෑස. පස්වෙනි එක පුළුවන්. පුළුවන් සර්. පුළුවන් පුළුවන්. එතකොට හයවෙනි එක බෑස. ඒකත් බෑ නේද? ඒකත් බෑ. නේ? ඔව්. අන්න ඒ විදිහට එන්නේ. හේතුව ලියන්න දන්නවනේ ඉතින්. හේතුව තමයි ඕනෑම පාද දෙකක එකතුව ඉදිරි පාදයේ දිගට වඩා වැඩි නොවේ නම් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න බෑ පුතේ. ඒක තමයි වෙන්නේ. එතකොට අනිත් ඒවා නම් පුතේ නිර්මාණ බලන්න ඕන ඕගොල්ලන්ගේ. එහෙනම් මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ මේ නිර්මාණ දායි කියලා. ඒ ටික දාන්න මම ඊට පස්සේ පුළුවන් මට්ටමේ බලන්න. හරි? අපි අද එන්නේ ඉතා වැදගත් මාතෘකාවක්. අපි දැන් පොඩ්ඩක් පතුනට යමු බලන්න ඉස්සෙල්ලා. ඔන්න අපි දැන් පුතේ දශම පාදම ආවරණය කරා. නේද? දශම පාදම අපි ආවරණය කරලා තියෙනවා. අනුපාත පාදම ආවරණය කරා. සමීකරණ ආවරණය කරා නේද? ප්‍රතිශත ආවරණය කරා. ඔව් කුලක ආවරණය කරා. වර්ගඵලය ආවරණය කරා. කාලය ආවරණය කරා. පරිමාව ධාවිතාව වෘත්තය ස්ථානයක පිහිටීම සංඛ්‍යා රේඛාව හා කාටීසිය තලය ආවරණය කරා. ත්‍රිකෝණ නිර්මාණය ආවරණය කරා. මං හරි නේද? ඔව් සර්. දැන් අද අපි එන්නේ දත්ත නිරූපණය හා අර්ථකථනය. තව පාඩම් තුනයි නේ. දත්ත නිරූපණය හා අර්ථකථනය තමයි අපි අද එන්න හදන්නේ. හරි දුවේ පුතේ. ඒකෙදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නව අලුත්ම දෙයක්. ඒ තමයි කොටු කෙඳි සටහන කියන එක. ස්ටීම් ඇන්ඩ් ලීෆ් ඩයග්‍රෑම් එකක් අදින්නේ කොහොමද කියලා. ගොඩනගන්නේ කොහොමද කියලා. සටහන් පොත ගන්න. සූදානම් වෙන්න බලන්න. මයික් එක තමන් කතා කරන වෙලාවට විතරක් භාවිතා කරන්න, අනිත් වෙලාවේ ඕෆ් කරලා තියාගන්න පුතේ. අමතර ශබ්දබද්ද ඇහෙනකොට අපිට පාඩම කරගෙන යන්න බැරි වෙයි ආ. ලියන්න. අපි මාතෘකාව තමයි පුතා දත්ත නිරූපණය හා අර්ථකථනය. දත්ත නිරූපණය සහ අර්ථකථනය. දත්ත නිරූපණය හා අර්ථකථනය. ඒ යටතේ අනුමාතෘකාව වෘන්ත පත්‍ර සටහන. වෘන්ත පත්‍ර සටහන.
වෘත්තපත්‍ර සටහන. දැන් මේක යන ඔයගොල්ලෝ එතරම් අවබෝධයක් නැහැ. නමුත් මම දුවල පුතාලට මේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. දැන් පුතේ අපි දත්ත කියලා කියන්නේ යම් අරමුණකට අනුව රැස් කරන තොරතුරු වලට. දැන් දත්ත කියන්නේ මේ දත්ත කියන්නේ පුතේ අරමුණකට අනුව රැස් කරන තොරතුරු. රැස් කරන තොරතුරු. අරමුණකට අනුව රැස් කරන තොරතුරු. ඒවායේ වටිනාකමක් ඇත. ඒවායේ වටිනාකමක් තියෙනවා. වටිනාකමක් ඇත. නේ? නෑ ලියාගන්න එපා ගන්න. එතකොට ඒවා අපි ඒවා තුලින් නැත්නම් දත්ත තුලින් ඒවා තුලින් අපිට පුළුවන් යම් යම් නිගමන වලට එළඹෙන්න. අපි දත්ත කියන ඒවා අපට නිගමන වලට එළඹිය හැකියි. එළඹිය හැකියි. ඒ කියන්නේ දත්ත කියන්නේ අරමුණකට අනුව රැස් කරන තොරතුරු. අරමුණක් තියෙන්න ඕන. ඒවයි වටිනාකමක් තියෙනවා ඊළඟට. ඒ වටිනාකම අගය. ඒවා තුලින් අපිට නිගමන වලට එළඹිය හැකියි. නේ? නැත්තම් නිකම්ම දත්ත කියන්නේ නිකම්ම මේ තොරතුරු කියන එකම නෙවෙයි. ඒවයි වටිනාකමක් තියෙනවා. ඒතකොට අපි දත්ත මොකද කරන්නේ? දත්ත පිළිවෙලට සකස් කරලා අර්ථකථනය කරලා ඊට පස්සේ ඒ තුලින් අපි නිගමන වලට එළඹෙනවා. මෙතන වෙන්නේ ඒකයි. අපි මුලින්ම කරන්නේ අරමුණක් අපිට තියෙන්න ඕන. අරමුණක් ඒ අරමුණකට අනුව අපි දත්ත රැස් කරනවා. දත්ත රැස් කරනවා. රැස් කිරීම කරනවා. මේ ඒ රැස් කරගත්ත දත්ත ඊට පස්සේ අපි පිළිවෙලට සකස් කරනවා. පිළිවෙලට සකස් කිරීම ඊට පස්සේ ඒ දත්ත අපි අර්ථකථනය කරනවා. අර්ථකථනය ඒ දත්ත අපි ඊට පස්සේ පුතේ ඒ දත්ත ඇසුරෙන් තීරණ වලට එළඹෙනවා. තීරණ වලට එළඹීම. ඒ අතර පිළිවෙලට සකස් කරගත්ත දත්ත අපි නිරූපණය කරනවා. ඒ නිරූපණය කරන ක්‍රමත් අපි ඉගෙන ගන්නවා. උදාහරණයක් ගත්තොත් ඔබේ පන්ති කාමරේ අපි හිතමු ඔබට ගණිතය උගන්වන ගුරුතුමා හෝ ගුරුතුමියට අවශ්‍යතාවයක් වෙනවා ඔබේ දැනුම මට්ටම සාධන මට්ටම දැනගන්න. අන්න අරමුණ. ඔබේ සාධන මට්ටම දැන ගැනීම. එතකොට ඒ සඳහා වූ දත්ත රැස් කිරීම කරනවා. ඒ කියන්නේ එහෙනම් ඒ සඳහා ඇගීමක් තියලා ලකුණු රැස් කරනවා. ලකුණු රැස් කිරීම කරනවා. ඒ ලකුණු පිළිවෙලට සකස් කරනවා. පිළිවෙලට සකස් කරනකොට පුතේ ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කරන්න පුළුවන් ඉතා කුඩා දත්ත ප්‍රමාණයක් නා. එහෙමත් නැත්නම් අපිට පිළිවෙලට සකස් කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මේ වෘත්තපත්‍ර සටහන. දැන් ඔබ ඉගෙන ගන්න යන්නේ. එසේ සකස් කරගත්ත තොරතුරු ඊට පස්සේ අපි අර්ථකථනය කරනවා. අර්ථකථනය කිරීම කියන්නේ අපි එතනදී සංඛ්‍යානේ දැන් මේ මාතෘකාව අයිති වෙන්නේ පුතේ සංඛ්‍යානේ කියන තේමාවට. එතකොට අර්ථකථනයේදී අපි මේ තනි අගයන් කිහිපයක් හොයනවා. ඉදිරියේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න මාතේ, මධ්‍යස්ථේ, මධ්‍යන්නේ, චතුර්ථක, අන්තස්චතුර්ථක පරාස කියලා අපි අගයන් හොයා ගන්න. මේ සමූහයම නිරූපණය කරන අගයන්. අන්නේ අගයන් පදනම් කරගෙන අපි අවසානයේ තීරණ වලට එළඹෙනවා. අන්න එහෙම මේක අපි අයිති වෙන්නේ මේ මාතෘකාව පුතේ සංඛ්‍යානය කියන තේමාවට. මේ සංඛ්‍යානය කියන තේමාවට තමයි
මේ පාඩම අයිති වෙන්නේ. එතකොට දැන් මේ ක්‍රියාවලියේ අපි මේ පුංචි කොටසක් ඉගෙන ගන්න හදන්නේ. මොකද්ද පුංචි කොටස? මේ රැස් කරගත්ත දත්ත නිරූපණය කරන එක ක්‍රමයක්. මේ රැස් කරගත්ත දත්ත නිරූපණය කිරීම සඳහා අපි යොදාගන්න එක් ක්‍රමයක් තමයි වෘත්තපත්ත සටහන. වෘත්තපත්ත සටහන. අනේ වෘත්තපත්ත සටහනක් හදාගන්නේ කොහොමද කියන එක තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. හරි. ඔන්න ඔය ටික දැන් පොඩ්ඩක් එකතු කරගන්න සටහන් පොතට. මොකද්ද සර් කිව්වේ මට මේ තොරතුරු ටික සටහන් කරගන්න පුතේ.
කියලා ඉවරද? ඉවරයි සර්. මෙන්න මේ දත්ත නිරූපණය කියන කොටස පොඩ්ඩක් කොටු කරගන්න. හරිද? හරි සර්. එතකොට දරුවනි මේ විදිහට අපි ගත්තාම මෙතනදී අපි දත්ත නිරූපණය ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. දත්ත නිරූපණය ගැන කතා කරන්න හදන්නේ. දැන් දුල පුතාලා වෘත්තපත සටහන යටතේ මේ මාතෘකාව අපි ගොනු කරේ නේ. ඊට පස්සේ ලියන්න මෙහෙම මම ඊළඟ පිටුව ගන්නම්. යම් අරමුණකට අනුව රැස් කරගත් තොරතුරු පිළිවෙලකට සකස් කිරීමෙන් පසු ඒවා නිරූපණය කිරීම සඳහා වෘත්තපත්‍ර සටහන් භාවිතා කරයි. වෘත්තපත්‍ර සටහන භාවිතා කරයි. යම් අරමුණකට අනුව රැස් කරගත් තොරතුරු පිළිවෙලට සකස් කිරීමෙන් පසු ඒවා නිරූපණය කිරීම සඳහා වෘත්තපත්‍ර සටහන් භාවිතා කරයි. අපි දැන් පුතේ මේ වෘත්තපත්‍ර සටහනක් කියන්නේ මොකක්ද කියන එක තමයි අවධානය යොමු කරන්න හදන්නේ. දැන් මේ වචනේ තියෙනවා වෘත්තපත්‍ර කියන්නේ අර ගසක අතු විහිදෙනාසේ පිහිටන සටහනක්. වෘත්තය. දැන් වෘත්තය කියන්නේ මේ ඉත්ත ගසක. ඕකේ තියෙනවා පත්‍ර. ඔය විදියට. මේ වගේ පත්‍ර පිහිටනවා. නේ? වෘත්තය ඒ තුල පත්‍ර පිහිටනවා. අන්න ඒ වගේ තමයි. මේකේ ඒ අදහස තමයි එන්නේ. අපි බලමු කොහොමද මේ එතකොට ඔයගොල්ලෝ හිතන ඇති මේකේ ගහක් අඳිනවා කියලා. නෑ. ගසක් එහෙම අඳින එක නෙවෙයි මෙතන තියෙන්නේ. අදහස ඇවිල්ලා තියෙන්නේ වෘත්තපත්‍ර සටහන කියලා
මේ ගහක අතු විහිදෙනාසේ ගොඩ නැගෙන සතහනක් විදිහට තමයි. නමුත් සතහන සකස් කරගන්නකොට ඊට හාත්පසින් වෙනස්. මෙතනදී ඇත්තටම මේ පිළිවෙලකට සකස් කිරීමත් මේ තුල වෙනවා පුතේ. මේ දත්ත පිළිවෙලකට සකස් කිරීමත් මේ තුල වෙනවා. ඒ වගේම පිළිවෙලට සකස් වෙනවා වගේම නිරූපණය වීමත් මේ තුල වෙනවා. අපි බලමු. ඔන්න මම උදාහරණයක් කරන්න හදන්නේ. අපිට මේකට ඕන දත්ත තොරතුරු ඕන. අපි උදාහරණයක ඕන. අපි ගන්නවා උදාහරණයක. අපි ගත්තොත් එහෙම පුතාලා මාත් එක්කම ලියා ගන්න. ළමුන් 25ක් සිටින පන්තියක ඇගයීමකදී සිසුන් ලබාගත් ලකුණු පහත දැක්වේ. සිසුන් ලබාගත් ලකුණු පහත දැක්වේ. පහ මම මේ ලියනකොට ලියන්න කොටුවක් කර 9 11 13 16 19 20 21 22 24 25 26 26 29 31 33 36 38 40 43 පිටෝම් පල්ලෙහාටද ලියාගෙන යන්න ඕනේ. මම මේ ලියන විදිහට ලියන්නකො පුතේ. ඔබ කොටුවක් කර කොටුවක් 45 48 49 ඔය ටික ලියලා පොඩ්ඩක් පැන්සලෙන් කොටු කරගන්න බලන්න. මම වෙලාව දෙන්න. සර් කියන්න පුතේ. මේකේ 25ක් තියෙන්න ඕන නේද? 24ක ළමයි නිදාලා තියෙන ලකුණු. එකක් අඩුයිද? කොහොමද බලන්න. ඔව් සර්. ඔව් නේ මෙතන 1 පුතේ, 2 එකක් අඩුයි. 3 4 5යි. හතරක් අතර 20යි 21 22 23 24. තව එකක් එනවා පුතේ. හතලිස් තුනයි. දැන් පුතාලා හරියට ලියලා ඉවරද? සවක කොටු කරගන්න ඕනේද? පැන්සලෙන් කොටු කරගන්න පොඩ්ඩකට.
හරිද? උඩ පුතාලා ඉවරද? ඔව් සර්. එතකොට ඔව් සර් ඉවරයි. ඔන්න දැන් අපි මෙතන දැන් මේකේ අපිලිවලන්නේ තියෙන්නේ. මේකේ අපිලිවලක් තියෙන්නේ. මේ මොනවද මේ? මේ මොනවද? මේ තමයි දත්ත. කුමක් අරඹයා එකතු කරපු තොරතුරුද මේ? ළමයින්ගේ සාධන මට්ටම, දැනුම මට්ටම පිළිබඳව සොයා බලන්න ඇගීමක් කියලා රැස් කරගත්ත ලකුණු. ලකුණු කීයක් තියෙනවද මේකේ? 25ක් තියෙනවා. පිළිවෙලකට නෙවෙයි තියෙන්නේ. අපි එතකොට මේක එකතු කර ගන්නවා සටහනකට මේ විදිහට. පුතාලට පේනවද මේක ඉලක්කමක් තියෙන සංඛ්‍යා තියෙනවනේ 5. අනිත් ඔක්කොම ඉලක්කම් දෙකක් තියෙනවනේ. අපිට පුළුවන් පුතේ මෙතන ඕන ඉස්සරහට බිඳුවක් දාගන්න. බිඳුවක්. ඔහොම අපි දාගන්න. එතකොට දැන් මේ ඉලක්කම් දෙකක් තියෙන මේ සංඛ්‍යාව අපි 26 කියන එක ගමුකෝ. 26. මේකේ පුතේ 6 කියන්නේ කවුද? 6 කියන්නේ එක ස්ථානය. එක ස්ථානය. එක ස්ථානයේ ඉලක්කම. එක ස්ථානයේ ඉලක්කම. දෙක කියන්නේ මොකද්ද? දස ස්ථානයේ ඉලක්කම. ඔව් දස ස්ථානේ. දස ස්ථානයේ ඉලක්කම. එතකොට 6න් නිරූපණය වන අගය කීයද? එක ස්ථානයේ නිරූපණය වෙන්නේ 6යි. දස ස්ථානයේ දෙකෙන් නිරූපණය වෙන්නේ කීයද? 20යි. දෙක කියන්නේ 20යි. මේ දෙකේ වැඩි වටිනාකමක් තියෙන 6ද 20ද? 20. එහෙනම් මේ දෙකෙන් නිරූපණය වන අගය 6න් නිරූපණය වන අගයට වඩා වැඩි. නේ? හරි. දැන් වෘන්ත කියන්නේ මං කියවනේ මේ ගස. අපි ගත්තොත් ඉත්ත. මේ ඉත්ත. ඉත්තේ තියෙනවා පත්‍ර. කොහොම සම්බන්ධ වෙලා. ඉත්තට පත්‍ර සම්බන්ධ වෙනවා. ඔය විදිහට. නේ? එතකොට මට කියන්න මේකේ වැඩියෙන්ම ශක්ති සම්පන්න මොකක්ද? ඉත්තද පත්‍රද? ඉත්ත. ඉත්තනේ ශක්ති සම්පන්න. මේ ඉත්තේ තමයි පත්‍ර ගොඩක් තියෙන්නේ. මේ ඉත්ත. ඒකට කියන්නේ වෘන්තය. වෘන්තය. ඒකේ තමයි පත්‍ර තියෙන්නේ. පත්‍ර. එතකොට මේ වෘන්තය අපි වෘන්තය විදිහට ගන්න පුතා මේ වගේ එක මේ වැඩිම වටිනාකමක් තියෙන ඉලක්කම. වැඩිම වටිනාකමක් තියෙන ඉලක්කම තමයි අපි වෘන්තය විදිහට ගන්න. කාවද? 2. 2 තමයි අපි ගන්නේ වැඩිම වටිනාකමක් තියෙන ඉලක්කම වෘන්තය. වෘන්තය විදිහට 2. එතකොට මෙයාව අපි හඳුන්වනවා වෘන්තය කියලා. මෙයාව ගන්නේ පත්‍රය කියලා. පත්‍ර. එතකොට එකම වෘන්තයට පත්‍ර ගොඩක් තියෙන්න පුළුවන්. සර් ඔව්. එතකොට සර් බිඳුවෙන් පටන් ගන්න එක ගුණ්ඨය වෙන්නේ මේ බිඳුවද? අනිවාර්යෙන්. දැන් 5 කියලා ගත්තොත් ඒ 5 ඒක තමයි මම බිඳුව දැන්නේ. එතකොට මෙතන මේ බිඳුව තමයි වෘන්තය වෙන්නේ. මේක වෘන්තය. මෙයා තමයි පත්‍රය වෙන්නේ. තේරුණා? ඔය කියපු කාරණාව ඔයගලන්ට පැහැදිලිද? මේ ටික පැහැදිලිද පුතේ? ඔව් සර්. එවනම් දැන් අපි ඔන්න බලන්න වෘත්තපත්‍ර සටහන හදන විදිය. හොඳට බලන්න. දැන් මගේ කොටුල් කොලයක් නැහැ. නමුත් ඔයගොල්ලෝ කොටුල් කොලේ කරන්නේ මම මුලින්ම මේම පුතේ ඉලක්ක ගහ ගන්නවා. ඊට පස්සේ මෙහාට ඉලක්ක ගහ ගන්නවා. ඊට පස්සේ
මෙතනට දානවා වෘන්ත කියලා. වෘන්ත. මෙතනට දාන්නේ පත්ත කියලා. මම පොඩ්ඩක් සටහන මෙහාට ගන්න ඕනේ. ආයි පොඩ්ඩක් මම ඒක මකනවා. හරි. ඊට වෙන් කර ගන්නවා. මෙතෙන්ට අපි ගන්නවා වෘන්ත මේක පත්. දැන් පුතේ ඔයගොල්ලෝ මෙතන දත්ත සමූහය තුල තියෙන අඩුම සංඛ්‍යාව තෝරන්න. අඩුම එක කීයද? පහ. අඩුම 5. පහස. වැඩිම කීයද? 49. 49. දැන් මේකේ වෘන්තේ කීයද? 5. බිඳුව. එහෙනම් ඔන්න වෘන්තේ බිඳුව තියෙන පේලි තියෙනවා. බිඳුව තියෙන පේලි තියෙනවා. නේද? දැන් අපිට ඔහොම එකිනෙක ඉරි අඳින්න ඕනේ නෑ. දැන් මම මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ හරි. බිඳුව තියෙන පේලි තියෙනවා. ඊළඟට එනවා කීයද? 1 තියෙන පේලි එනවා. 2 තියෙනවා. 3 තියෙනවා. 4 තියෙනවා. පුතාලා දැන් එක පේලියකට ගන්න ඕනේ මේක ওই විදියට. හරි. ඊළඟට දැන් අපි කරන්නේ පුතේ මේ විසිරීලා තියෙන දත්ත සමූහය දැන් මේ ඇතුළට ගන්න හදයි. ඔන්න බලන්න මම දාන විදිය. මම දැන් මෙතන 5. පළවෙනි එක 5. ඔන්න දැන් මම මෙතන 5 කැපුවා. ඒතර 5 බිඳුව 5. හරිනේ. ඊට පස්සේ 7. බිඳුව 7. ඊට පස්සේ පුතේ ඊළඟ පත්තේට 7 එන්නේ. 7 එනකොට ඔයගොල්ලෝ මේ කොටුවක හිඩසක් තියන්න. කොටුවක හිඩසක් තියලා 7 ලියන්න ඕන. තේරුණාද? සර් කොමා දාන්නේ නැද්ද? නෑ. ඒ ඉස්සර කරේ. කොමා දාන්නේ නෑ දැන්. හරි කොමා දාන්නේ නෑ. හිඩසක් තියන්නේ. 9. එතකොට බිඳුව 9. ඕන්න. 11. 1 හරියට මේ ඉලක්කම් 15ට එන්නත් ඕන. 1 3 ඕන්න. 16 1 6 19 1 9 20 2 බිඳුව 21 2 1 22 2 2 24 2 4 25 2 5 මේ අපොඩ්ඩක් මේක දික් කරගමු. එතකොට 26 2 6 26 ආයි 2 6 29 2 9 31 3 1 33 3 3 36 3 6 38 3 8 40 4 බිඳුව 43 45 ඊළඟට පුතේ ඔන්න මම මෙතන පොඩි උපක්‍රමයක් යොදනවා මම ඊළඟට 43 ගන්නවා මෙතනට නේ 43 මෙතන පොඩි හරි කමන්නේ ඔය දාගෙන යන විදිහට දාන්න පුළුවන් නැත්නම් මම මෙතන පොඩක් පිළිවෙලට හදා ගන්නවා හරි මම මොකද දාන්නේ මුලින්ම 43 ආයෙ එනවා ඊට පස්සේ 45 48 49 තේරුණාද දැන් එක එක පේලි බලන්න ආරෝහණ පිළිවෙලට තියෙන්නේ කියලා හොඳට බලන්න ආරෝහණ පිළිවෙලට තියෙන්නේ කියලා හරිද ආරෝහණ හරි අවරෝහණ පිළිවෙල පත්‍රයේ ඉලක්කම් ටික අවරෝහණ වූ ආරෝහණ පිළිවෙලට තියෙන්නේ ඔව් සර් ඔව් සර් ඒ විදිහට තියෙනවා හරි
දැන් මෙතන මෙහෙම තිබුණාට වඩා මේ සටහන ටිකක් පැහැදිලි නේද? දැන් අපිට පේනවා 10ට අඩු වේවා කීයක් තියෙනවද? ඒ කියන්නේ මෙතන කාණ්ඩය ගත්තොත් එහෙම පුතේ පළවෙනි කාණ්ඩය අපි ගත්තොත් 0.0යි මේක අපි කාණ්ඩය ගත්තොත් මේ තියෙන්නේ මොන කාණ්ඩයේද? මේ කාණ්ඩය 0.0 ඉඳන් මේකේ දත්ත කාණ්ඩය අපි ගත්තොත් කාණ්ඩය මම පොඩ්ඩක් මේක තව ඉදිරියට ක්ලික් කරන්නම්. ඔහොම ගත්තාම දැන් මේකේ දත්ත කාණ්ඩාවොත් උදාලට පේනවා මොන බලන්න පළවෙනි කාණ්ඩය ගත්තොත් පුතේ මේ දත්ත කාණ්ඩ ඒ පළවෙනි කාණ්ඩය අපි ගත්තොත් 0.0 ඉඳන් 0.9 වෙනකන් කාණ්ඩය තමයි පළවෙනි කාණ්ඩය. දෙවෙනි කාණ්ඩයේ පුතාලට පේනවා 10 ඉඳන් 19 වෙනකන් නේද පුතේ? 10 ඉඳන් 19. තුන්වෙනි කාණ්ඩයේ ඉන්නේ 20 ඉඳන් 29 වෙනකන්. ඊළඟ කාණ්ඩයේ ඉන්නේ 30 ඉඳන් 39 වෙනකන්. ඊළඟ කාණ්ඩයේ වෙන්නේ 40 ඉඳන් 49 වෙනකන්. දත්ත කාණ්ඩ කීයක් තියෙනවද මේකේ? දත්ත කාණ්ඩ 4ක්. පහක්. පහක් තියෙනවා. පහක් තියෙනවා. එතකොට 0.0 ඉඳන් 0.9 කාණ්ඩය වෙනකන් දත්ත කීයක් තියෙනවද? 3ක්. 3ක් තියෙනවා. 40 ඉඳන් 49 කාණ්ඩයේ දත්ත කීයක් තියෙනවද? 6ක් තියෙනවා නේද? ඔව්. දැන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ප්‍රශ්නේ තමයි දැන් මේක කියවනකොට කියවන්නේ කොහොමද? ළමෙට දැන් මේක කියවනකොට අපහසුයක් එන්නේ කොහොමද මේ තියෙන්නේ කියලා. අපි ඉගෙන ගත්තා තමයි මේම වෙන්නේ කියලා. එතකොට අපි ඔකට කියනවා මේක කියවන්න පහසු වෙන්න අපි පුතේ යතුරක් හඳුන්වලා දෙනවා. කී එකක්. මේ පැත්තකින් අපි යතුර කියලා යතුරක් අපි හඳුන්වලා දෙනවා. මොකද්ද යතුර? මේ එකක් අපි ලියලා පෙන්නනවා. ඒ කියන්නේ කොහොමද? මම මෙයාව ගත්තොත් එහෙම 2 ඉර බිඳුව යනු දැන් මෙන්න මෙයාවනේ 2 ඉර බිඳුව යනු 20 වේ. 20 වේ. 2 ඉර බිඳුව යනු 20 වේ. අන්න එහෙම. මේ 2 ඉර බිඳුව යනු 20 වේ. අන්න ඒ විදිහට අපි දත්ත මේක අපි හඳුන්වලා දෙනවා 2 ඉර බිඳුව යනු 20 වේ. පැහැදිලිද? ඒකට අපි කියන්නේ යතුර කියලා. එතකොට ඒ අනුව අනිත් ඒවා අපිට අර්ථකථනය කරන්න පුළුවන්. 4 ඉර බිඳුව කියන්නේ 40. 40 ඉර 8 කියන්නේ 48. එතකොට 40යි 49යි අතර කාණ්ඩේ දත්ත 6ක් තියෙනවා. අන්න එහෙමයි. අඩු මාගේ 5, වැඩි මාගේ 49. අනිවාර්යයෙන්ම පුතේ වෘත්තපත්ත සටහන සම්පූර්ණ වෙන්නේ මේ පත්‍රයේ ඉලක්කම් ටික පිළිවෙලට තියෙන්න ඕන. ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට තියෙන්න ඕන. පැහැදිලිද? හරි. ඔන්න ඕක තමයි පුතා අපි වෘත්තපත්ත සටහනක් කියලා හඳුන්වන්නේ. ඒ තුල වෙන්නේ දත්ත නිරූපණය කිරීමක් සිදු වෙනවා. මේ කාරණාව තුල දත්ත නිරූපණය කිරීමක් සිදු වෙනවා. ඒ වගේම දත්ත පිළිවෙලට සකස් කිරීමක් වෙනවා වගේම දත්ත නිරූපණය කිරීමක් වෙනවා. පුතාලට අහන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න දැන්. පැහැදිලිද? සර් එකෙන් ගුණාකාරයක් වුණත් දාන්න පුළුවන්ද එහෙම? ගුණාකාරයක් කියලා කිව්වේ මම තේරුන්නේ නැහැ ඒක. ඒ කිව්වේ ඒ කියන්නේ සර් එකේ දෙවරච්චක් කරේ තුන්වරච්චක් කරේ ඒ වගේ ඒවා. නෑනේ මෙතන අපි කරන්නේ රැස් කරපු සංඛ්‍යාත්මක තොරතුරු තමයි මේ විදිහට නිරූපණය කරන්නේ. මේ විභාගික ලකුණුනේ පුතේ. තේරුණා නැතු නිකන් ඔහේ නිකන් ඔහේ සංඛ්‍යා. මොකද මේක නිකන් සංඛ්‍යා සමූහයක් දාන එකක් නෙමෙයි මේ. මේ අරමුණකට අනුව රැස් කරගත්ත තොරතුරු තමයි මේක නිරූපණය වෙන්නේ. පැහැදිලි? හරි සර්. හරි. සටහන් කරගන්න බලන්න.
හරස හරි සර්. නෑ සර් හරිද දරුවනි? හරි සර්. නෑ සර් තව ටිකක් හරිද? හරි සර් හරි සර්. එහෙමනම් පුතේ අනේ සර් චුට්ටක් ඉන්න. ලියන්න මෙහෙම. මම පොඩ්ඩක් මේක මේ විඩෝහොනින්ද මේ ටික මතනවා.
කාණ්ඩ ටිකක් ලියාගත්ත නේද ඔයගොල්ලෝ? ඔව් සර්. ලියන්න සටහනට යටින් ලියන්න මෙහි බිඳුව 9 කාණ්ඩයේ දත්ත 0.09 කාණ්ඩයේ දත්ත 3ක් ඇත. ඒවා නම් 0.5 0.7 0.9 ඊට පස්සේ තව එකක් ලියමු 39 කාණ්ඩයේ දත්ත 4ක් ඇත. ඒවා නම් 31 33 36 38 වේ. 31 33 36 38 වේ. හරිද? ඒ ටික ලියාගත්තද පුතා? තාම නෑ සර්. ඔව් සර්. ඇති නේද පුතේ වෙලාව දැන්? හරි දැන් හොඳටම ඇති වෙලාව. ඔන්න ඔයගලන්ට අවස්ථාවක් දෙන්න හදයි.
අපි ගමු මේ වගේ එකක් ලියන්න දොළ පුතාලා සූදානම්ද? ඔව් සර්. දෙවෙනි උදාහරණය. උදාහරණ 2 ගණිත ඇගයීමකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු පහත දැක්වේ. ගණිත ඇගයීමකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු පහත දැක්වේ. 27 36 42 54 23 21 35 40 ඔයගොල්ලෝ මාත් එක්ක ලියා ගන්න. 45 56 28 38 59 18 12 20 16 14 36 41 27 29 35 30 43 54 56 35 සර් යතුරු යතුරු දැන් ඔයගොල්ලෝ පටන් ගත්තද? මම තාම පටන් ගන්න කිව්වේ නෑ මේක ලියා ගන්න කිව්වේ තාම. හරිද? නෑ සර් ලියලා පටන් ගත්තේ නෑ. ලියලා ඉවරයි සර්. යතුරු දාන්නේ මේ දොර හැදුවට පස්සේනේ පුතේ. ගෙදර දොර හයි කරන්න ඉස්සලා යතුරු දාන්නේ නෑනේ නේ? අපි ඉස්සලා මේක දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නය අවම අගය කීයද? ඒකට උත්තරේ හොයන්න ඉස්සලා දෙවෙනි ප්‍රශ්නෙත් දාන උපරිම අගය කීයද? තුන්වෙනි ප්‍රශ්නේ දත්ත සමූහයේ පරාසය. දත්ත සමූහයේ පරාසය කීයද? ඔය ප්‍රශ්න තුනට උත්තරේ ලියන්න ඉස්සලා. හරිද?
හරි සර්. හරි සර්. අවමගේ කීයද පුතේ? 12. 12. අවමගය 12. උපරිමගය 59. 59. දත්ත සමූහයේ පරාසය උපරිමගෙන් අවමගය අඩු කරනවා. 47. 9න් 2ක් 7යි 47. ওই ටික හරිනේ. right. ඊළඟට අපි එනවා 4 වෙනි ප්‍රශ්නෙට. මම මේක මකන්නම් දැන්. මේ ටික. හරිනේ. මේ ටික ඕගොල්ලෝ හරි දාගත්තනේ. හරි. මම දැන් මෙතනට එනවා. ඉහත දත්ත වෘත්තපත්ත සටහනක දක්වන්න. ප්‍රශ්න අංක 4. ඉහත දත්ත වෘත්තපත්ත සටහනක දක්වන්න. වෘත්තපත්ත සටහනක දක්වන්න. ඉහත දත්ත වෘත්තපත්ත සටහනක දක්වන්න. මං උදව් කරන්න ඕනද නැද්ද? නෑ සර්. එපා. නෑ සර්. මන්ද
හරි සර්. හරි සර්. හරි සර්. හරි දැන් මම කරගෙන යනවා බලන්න. සර් මං ආරෝහණ පිළිවෙලට ඔය ලිව්වේ ටික. දැන් ඔන්න උතන්ට ආවනේ ඕගොල්ලෝ. පළවෙනියෙන්ම කරන්නේ මේව ආයි ආරෝහණ පිළිවෙලට ලියලා ඉන්න උත්සාහ කරන්න එපා. පළවෙනියෙන්ම කරන්නේ මේ තීන දත්ත ටික එකපාර මේ වගේ වෘත්තපත සටහනකට දාන්න. තේරුණාද? එතකොට මේකේ අපි යතුරක් ලියනවා. යතුර 2.7 යනු කැමති දැනක් ගන්න පුළුවන් 27 වේ. ඔන්න යතුර ලිව්වා. නමුත් ඊළඟ ප්‍රශ්නේ තමයි මේක තාම සටහන සම්පූර්ණ නැහැ. මේ සටහන සම්පූර්ණ නැහැ. සටහන සම්පූර්ණ වෙන්න නම් පත්‍රයේ ඉලක්කම් ටික ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් වෙන්න ඕන. දැන් අපි කරේ කෙලින්ම මේ වෘත්තපත සටහනකට ඇතුළත් කරා. නමුත් ඒකේ තාම පිළිවෙලක් නැහැ. එහෙනම් මේ පත්‍රයේ ඉලක්කම් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් වෙන්න ඕන. එහෙනම් දැන් මම මොකද කරන්නේ? ආයි මම සටහනක් අඳිනවා පුතේ මෙහෙම. මෙහෙම සටහනක් අඳිනවා. මෙහෙම සටහනක් අඳිනවා. හැබැයි දැන් කරන්නේ මෙහෙමයි. ඔන්න හොඳට බලන්න. මෙතන වෘත්ත මෙතන සත්ත්ව. සර් රටාවක ඔය අතුල සර් ලිව් එකම වෙන්න ඕනේ නෑ නේද? නෑ මම ලියපු එකම වෙන්න ඕනේ නෑ. දැන් ඔන්න බලන්න මම 1 ආයි 2 3 4 5 කියලා දානවා. ඔන්න බලන්න. දැන් මම පත්‍ය ඉලක්කම් ටික පිළිවෙලට ආයි හදනවා. මෙතනින් මට කප කප දාන්න පුළුවන් 2 ආරෝහණ පිළිවෙලට. 4 කොටුවක හිටසක් තියන්න 6 8 ඔන්න ඒක දැන් ආරෝහණ පිළිවෙලට ආවා. ඊට මෙතන බිංදුව ඊට පස්සේ 1 ඊට පස්සේ 3 මට දැන් මේක ඉඩමදි වෙන හින්දා මම පොඩි වෙනසක් කරනවා මේවා තව ටිකක් ලං කරනවා හරි නැත්නම් මට ඉඩමදි වෙන මේකන්නේ තියෙන්නේ මෙතන 2 4 6 8 මෙතන එනවා එතකොට 1 3 sorry බිංදුව ඉඳන්නේ බිංදුව 1 3 ඊට පස්සේ 7ව 3ක් එනවා 1 2 3 7 7 7 9 ඊළඟට බිංදුව පහේවා 1 2 3යි 1 2 3 ඊට පස්සේ 6 6 6 6 ඊළඟට 8 නේ හරි ඊට පස්සේ බිංදුව 1 ඊට පස්සේ 2 3
ඊළඟට 5. ඊළඟට මෙතන 4 2යි. 4 4. 6 6. ඊළඟට 9. ඔන්න. එතකොට යතුර වෙන්නේ 1 ඉරක් 2 යනු 12 වේ කියලා ලිව්වා. 1 ඉරක් 2 යනු 12 වේ. ඔව් කියන්නේ. සර් ඔහොමම ලියන්න ඕනද සර් දෙපාරක් ලියන්න ඕනද? excuse me sir. නෑ මෙහෙමයි. ඔව් කියන්නකෝ. සර් ඔක මුලින්ම මේ අර පැන්සල් එකෙන් සර් අර නිකන් අර අංක ටික සේරම ලියාගෙන සර් ආරෝහණ පිළිවෙල ලියාගත්තේ. ඒ කියන්නේ මේ පළවෙනි සටහනට ආවද? නෑ සර් මෙහෙමයි කරේ සර්. මම සර් අර පත්ත සටහන ගහලා සර් මේ එක අංකයට සර් මේ ඉරි දෙකක් උඩින් තිබ්බා. ඒ කියන්නේ සර් දැන් එක ලිව්වා කියමුකෝ සර්. ඒකට උඩින් ස්පේලියක් තියෙනවා. එතකොට සර් ඒ ස්පේලිය මම අර පළවෙනි සටහනේ අංක ටික ලියන් ගියා. ඊට පස්සේ දෙවෙනි පේලිය තියෙනවානේ. එතකොට සර් මම දෙවෙනි පේලියට ආයි පැන්සලෙන් ලියාගෙන ගිහිල්ලා ආරෝහණ පිළිවෙලට මේ ආයෙත් පෑනෙන් ලියුවා. ඊට අර පැන්සලෙන් ලියපු ටික මැකුවද? ඔව් සර් මැකුවා. ඒ කියන්නේ මේ පේජි මේ ටික මැකිලා අවසානයේ මේ සටහන ඇවිල්ලා තියෙනවා. ඔව් සර්. හරි? මෙන්න මේ සටහන. අනිවාර්යයෙන්ම පත්‍රයේ ඉලක්කාන්තික ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් වෙන්න ඕන. සර් මම එකපාරටම මේ ආරෝහණ පිළිවෙලට ලිව්වා සර් ඒක. එකපාරට ලිව්වේවා මෙතනින් තෝර ලිව්වද? ඔව්. ඒක ටිකක් ප්‍රමාද වෙන වැඩක් පුතේ. ඒතර මග හැරෙනවා. දත්ත මග හැරෙනවා. හොඳම විදිය තමයි මම මේ කරපු විදිය. මේක තමයි හොඳම විදිය. පොඩි වෙලාවක් ගියත් කමක් නැහැ. පළවෙනිම කරන්නේ අවමාගයේ හෙව්වා, උපරිමාගයේ හෙව්වා, පුන්තේ ඉලක්කම් ටික ලිව්වා. ඊට පස්සේ එකක්වත් මග හැරෙන්නේ නැති වෙන්න මෙහෙම කපලා මෙහෙම මෙතනට දැම්මා. ඊට පස්සේ ඊළඟ සටහන ඉක්මනින් අපිට හදන්න පුළුවන් පුතේ පත්තේ ඉලක්කම් ටික නේ. මෙතන ආරෝහණ පිළිවෙලට හදන්න පුළුවන්. අවසානයේ මේ සටහන තමයි එන්න ඕනේ. අවසානයේ මෙන්න මේ සටහන එන්න ඕන ඕගොල්ලන්ට. මේ දෙක සටහන් දෙක මැද ලිව්වට කමක් නැද්ද? ඔව් ඉතින් මේක තිබුණාට කමක් නැහැ. අවසානයේ මේක තමයි අපිට ඕනේ. පිළිවෙලට තිබුණ එක. ආරෝහණව අවරෝහණ පිළිවෙල. ආරෝහණම වෙන්න ඕනේ ඉතින් අවරෝහණ පිළිවෙල. ඉතින් අපි වැඩිපුර ආරෝහණ පිළිවෙලට තමයි ගන්න. අපේ පහසුවට. excuse me sir. ඔව් කියන්නේ. සර් පේපර් එක සර් මේ අර එකක් අර සාමාන්‍ය එකක් ගෙවුවට සර් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ අර පැන්සල් වලින් ඇඳ ලියන්න නැකුවට සර්. ඒක තමයි මෙතන පොඩි ගැටලුවක් එනවා පුතේ. මැකුවහම මැකුවට සම්පූර්ණයෙන්ම මැකෙන්නේ නැහැ. ඒකෝ ටිකක් ඒක අපිලිවලක් වගේ වෙනව නේද? ඔයා මට පොඩ්ඩක් පින්තූරයක් දාන්න බලන්න ඒකේ. එහෙම වුණාම මේ සමහර වෙලාවට මේ අපිලිවලක් එක මකනකොට තව ඔයගොල්ලෝ තද කරලා මකන්න ඕන. සමහර ඒවා මැකෙන්නේ නැහැ. ඊට වඩාම හොඳයි පුතේ මේක මෙතනින් මෙතනට ආව මෙතනින් මෙතනට ආව. පොඩි වෙලාවක් යයි ඒක. මග හැරෙන්නේ නැහැ. දත්ත මග හැරෙන්නේ නැහැ. අපිලිවලක් නැහැ. පිරිසිදුයි වැඩේ. අපි මේ සටහනට ලකුණු දෙනවා ඊට පස්සේ. තේරුණාද? හරි සර්. ඒක තමයි හොඳම විදිය. යතුරු දෙකම එකම වුණාට කමක් නැද්ද? යතුරු දෙක මේ යතුරුම මෙතන තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. මේක කියව ගන්න පුළුවන් විදියට තිබුණා නම් හරි. තේරුණා? හරි. දෙකම එකම වුණාට කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. හරි? හරි සර්. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ. අහලා විස්තර ගමු. ඔව්. එහෙමනම් ඒ එක. එදා හරිද පුතාලා ඒක? තව මම කතා කරන්න ඕනද ඒක ගැන? නෑ සර්. හරි. අපි දැන් මෙහෙම ආවොත් එහෙම කොහොමද කරන්න කියලා බලමු. අපේ උදාහරණ තුන්වෙනි එකනේ. තුන්වෙනි උදාහරණය මාත් එක්කම කරමු. මාත් එක්කම කියන්නේ මම ලියනකොට ඔයගොල්ලෝ ලියන්න. පන්තියක උදාහරණ 3. පන්තියක සිසුන්ගේ උස
සිසුන්ගේ උස සෙන්ටිමීටර් වලින් පහත දැක්වේ. සෙන්ටිමීටර් වලින් පහත දැක්වේ. එකසිය 41 148 142 130 152 135 157 146 140 151 173 139 135 144 134 151 138 137 169 136 143 154 146 166 131 150 145 ලියලා ඉවරද? ඔව් සර්. පළවෙනි ප්‍රශ්නේ අඩුමාගේ කීයද? අඩුමාගේ. දෙක වැඩිමාගේ. තුන පරාසය. ඔය තුන හොයන්න බලන්න. උන්ට පත්ත සටහනක් අඳින්න. ඔව් මේ උත්තර තුන ඉස්සෙල්ලා අපි බලමුකෝ. හරිද? නෑ සර්. හරි සර්. ඔව්. කොහොමද උත්තරේ එන්නේ? අඩුමාගේ කීයද? 130. 130. වැඩිමාගේ 169. 169. 176. 73 173 පරාසය 173 එක අඩු කිරීම 130 කීයද? 43. 43යි. දැන් පුතේ මේක කියනවා අපිට වෘත්තපත්ත සටහනක් ඇතුළත් කරන්න කියලා. වෘත්තපත්ත සටහනක ඇතුළත් කරන්න. දැන් ඔන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඉලක්කම් 3ක්. නේ? එතකොට මොකද වෙන්නේ? මුල් ඉලක්කම් දෙක මුන්ටේ පැත්තට දාලා පත්‍රේ පැත්තට අග ඉලක්කම දාන්න. අන්න හරි. එතකොට අපි 13 ඊට පස්සේ 17 13 දැන් අපි ගන්නවා මෙහෙම. අපි ගත්තොත් එහෙම
මේ විදියට මෙතන 13 මෙතන අපි ගන්නවා ගුණිත මෙතන 7. එතකොට 13 ඊපස්සේ 14 15 16 17 නේ 170 ගණන්නේ. දැන් කොහොමද දාන්නේ? අර මම මේ කරන විදිහම දාන්නේ. 141 මෙතන කැපුවා කොහොමද? 148. ඔන්න කොටුවක හිඩසක් තියලා දාගෙන යන්න ටක් ගාලා. කොටුවක හිඩසක් තියලා දාගෙන යන්න. ඉවරයි සර්. තාමනේ සර්. ඉවරයි සර්.
හරිද? හරි සර්. ඔව් සර්. හරි සර්. හරි සර්. ওই විදිහට තාවේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පිළිවෙල සකස් කරා නේද? ඔව් සර්. මම දැන් මෙතන ඉඩ මත හින්දා මට කියන්න ඔයගොල්ලෝ මේකේ පේලිය කියන්න බලන්න. මේ ටික කියන්න බලන්න පේලි ටික. හරියට කියන්න බලන්න. ආරෝහණ පිළිවෙල සකස් කරාට පස්සේ එන පේලිය. ඔව් කියන්න. බිඳුව ඔව්. 1 හතර 5 දෙකක්ද? ඔව් සර්. 5 දෙකයි. 7 මේක කියන්න බිඳුව බිඳුව 1 2 3 4 5 එකද? 6 5 කීයද? 6 5 දෙකයි 8 මේක බිඳුව 1 2 4 ආයි දෙකද? එක දෙක වෙන්න බෑ. දෙකේ බිඳුව 1 මෙතන 6 මෙතන 3 අන්තිමට 3. යතුරු අපි දාගමු. අපි හිතමු 1 4 ඉරක් බිඳුව යනු 140 වේ. අන්න එහෙමයි. නේ 140 වේ. ඔන්න ඔහමයි. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට තමයි එන්නේ. හරි පුතේ මට දැන් අත්තටම 8ට පන්තියක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට මට මේ පැයකමාරක් තමයි අද වැය කරන්න පුළුවන් වෙන්නේ. පුතාලට ආයි මම හෙට නෙවෙයි අනිත් උදේ වරුවේ දානවා. සමහර වෙලාවට පැයකමාරක් පැය දෙකක් හෝ එකමාරක් හෝ දෙකක් කරමු. මේ පාඩම අවසන් කරගමු. හරි? මට මේ අතපසු වෙච්ච හින්දානේ. දැන් මේ වෘත්තපත්ත සටහන් පිළිබඳ මම හිතන්නේ දැන් අවබෝධයක් එන්නේ නැති දශම සංඛ්‍යා ආවහම කොහොමද එන්නේ කියන එක තමයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. උදාහරණයක් පුතේ තියෙනවා. දොළ පුතාලා ඒ ගැන අවධානය යොමු කරලා කරන්න උත්සාහ කරන්න. අපි බොහෝදුරට හෙට හෝ කියන්න පුතේ. ඔය අතුරු විදිහට 130 එන විදිහට දැම්මට ප්‍රශ්නයක් නෑ නේද? ගැටලුවක් නෑ. මෙතන මේන් එකක් තෝරගන්න තියෙන එච්චරයි. එතකොට මෙහෙම ලියලා තින්නේ මේ 13 ඉර බිඳුව යනු 130 වේ කියලා. එහෙමයි. නේ? 130 Excuse me sir. ඔව්. සර්ට රෙකෝඩින් එක සර් කවදර වගේ සර් දාන්න පුළුවන් මට අද එන්න පොඩ්ඩක් සර් පරක් වුණා මේ ක්ලාස් එකක් තිබ්බා. ඔව් දැන් මේකේ දැන් ඊළඟ ක්ලාස් එක දැන් 8 ඉඳන් 10ට තියෙනවා. 10න් පස්සේ මේක රෙකෝඩ් වෙන්නේ රෙකෝඩින් යනවා. ඊට පස්සේ රෙකෝඩ් වුණාට පස්සේ මම හෙට උදේ දාන්නම් කොහොම හරි පුතේ. හරි? මට පොඩ්ඩක් WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. පහුගිය දවස්වල මේ පොඩ්ඩක් කාර්යබහුල වෙච්ච හින්දා තමයි මට ඕගොල්ලන්ට මේ
ඒ රෙකෝඩින් ටික හරි ඉක්මනට දාගන්න බැරි වුණේ. හරි? ඔව් සර්. හරි එහෙනම්. හරි thank you sir. පුතාලා හැමෝටම සරණයි. හරි. අපි මං හෙට දාන්නම් මේ අනිත් වෙලාව. හරි? හරි. ආයිබෝවන් ආයිබෝවන් sir. thank you sir. ආයුබෝවන් අනිත් අවසරුවක දාන්න. අවස් කරුවක් තමයි ගන්න වෙන්නේ පුතේ. හරි? ඔව්. සර් උදේ දානවා නම් ටිකක් මේ ගාව දවසේ 6ට විතර දාන්න පුළුවන් සර්. උදේ නැත්නම් මැසේජ් බලන්න සර්. අපුතේ උදේ වරුවක නම් දාන්න බැරි වෙයි. මොකද මම මේ දවස්වල පුතේ මේ උදේ වරුවේ අර මේ මගේ හිතවත් මේ දුවෙකුයි පුතෙකුයි ඒගොල්ලෝ අර දැන් මේ දවස්වල කැම්පස් වල ඔන්ලයින් එක්සෑම් යනවානේ. ඉතින් ඒගොල්ලෝ උදේ වරුවේ ඇවිල්ලා මේ දැන් මේ උපකරණ වලින් තමයි ඒගොල්ලෝ එක්සෑම් කරන්නේ. ඒ හින්දා මම එතනට ඒගොල්ලන්ට ඒ උදව්වක් විදියට උදේ වරුව මට මේක යොදා ගන්න බැරි වෙයි. මම හවස බොහෝදුරට 3න් පස්සේ වගේ දාන්න පුළුවන් වෙයි. හරි? අදත් ඇත්තටම ඕගොල්ලන්ට ප්‍රමාද වුණේ මම 5ට දැම්මට ඒ දරුවන්ගේ එක්සෑම් ඉවර වුණේ පුතේ 6ට. ඒකයි උනේ. හරි? රෑට දැම්මත් කමන්නේ සර් හවස් වරුවේ ක්ලාස් එකකට නෝ ගොඩක් වෙලාවට. රෑට දාන්න බෑනේ මගේ අර අනිත් පන්තියේ තියෙනවනේ එතකොට. ඒකත් එක්ක ආයි ඊට කෑෂ් වෙනවනේ. තේරුණාද? අන්න ඒ ගැටලුව තියෙනවා. දානව නම් නැත්තම් මට උදේම දාන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට පටන් ගන්න විභාගේ 8ට. ඒතකොට ඉතින් මට දාන්න ඕනේ ඉතින් උදේම දැම්මොත් ඉතින් ටිකක් ප්‍රායෝගික මදි මේ දවස්වල ඕගොල්ලන්ට. 6ට නමන්නේ. අය 8 වෙනකම් බෑ පුතේ 7:00 වගේ වෙනකම් තමයි ඉතින්. මේ හරි මම මේක දාන්නම්කෝ පණිවිඩයක්. හරි? කොහමද හෙට තියන්න වෙන්නේ නැහැ. හරි අනිත් අනිවාර්යෙන් කරනවා. හරි. එහෙනම් හරි සර්. හරි. good night. good night